හොඳයි ළමයි අපි එහෙනම් accounting කොටසට එමු. අපි accounting වල 20 න්‍යාය මම හිතන්නේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අහවර කරලා අපි අභ්‍යාසයකුත් ගිය සතියේ කරා. මිස් වෙච්ච කට්ටිය වීඩියෝස් බලන්න ඕනේ නැත්නම් ගැටලු සහගතයි. ඒකට හේතුව මම නෙමෙයි. ඔබම තමයි. හරි. මගේ රාජකාරිය මම ඉන්න කට්ටිය දන්නවා අකුරටම කරලා තියෙනවා කියලා මම හිතනවා. එතකොට අපි අද කතා කරමු තවත් අභ්‍යාසයක්. අපි ගිය සතියේ සම්පූර්ණයෙන්ම කතා කරේ සාමාන්‍ය ශේෂය ගැන. ඔබට මතක ඇති සාමාන්‍ය ශේෂය. සාමාන්‍ය ශේෂය. ඒ කියන්නේ ගිණුමක් එකතු කරද්දී කොයි පැත්තද වැඩි වෙන්නේ කියන එක. නේ? එතකොට වත්කම් වියදම් අලාභ ගිණුම් වල සාමාන්‍යයෙන් හර පැත්තේ ශේෂය තමයි වැඩි වෙන්නේ. ඒක නිසා සාමාන්‍ය ශේෂය තියෙන්නේ හර පැත්තේ කියලා පැහැදිලි කරා. නේද? වත්කම් වියදම් අලාභ ගිණුම් වල සාමාන්‍යයෙන් මේකනේ හර පැත්ත. මේක තමයි ගිණුමේ බැර පැත්ත. වත්කම් වියදම් අලාභ ගිණුම් වල සාමාන්‍යයෙන් හර පැත්තේ ශේෂය තමයි වැඩි. සාමාන්‍ය ශේෂය තියෙන්නේ හර පැත්තේ. හැබැයි අපි දන්නවා බැර පැත්ත වැඩි වෙන්නේ වගකීම් හිමිකම් ආදායම් ලාභවල සාමාන්‍යයෙන් බැරපැත්තේ ශේෂය වැඩි. ඒක නිසා සාමාන්‍ය ශේෂය තියෙන බැරපැත්තේ. ඒතර සාමාන්‍ය ශේෂය ගැන තමයි අපි සම්පූර්ණයෙන්ම ගිය සතියේ සාකච්ඡා කරේ. අද මම ඊට වඩා ටිකක් හිතන්න ඕන අභ්‍යාසයකට යනවා. ඒ කියන්නේ අපි ටික ටික උඩට යන්න ඕනේ. පල්ලමට නෙමෙයිනේ. ටිකක් එහාට ගිය අභ්‍යාසයකට මෙන්න මේකයි අභ්‍යාසය ලියා ගන්න. පහත එක් බලපෑම. මේක ඉතා වැදගත් අභ්‍යාසයක්. පහත එක් බලපෑම. පහත එක් බලපෑම සටහන් කරන්නේ පහත එක් බලපෑම සටහන් කරන්නේ හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද? ඒක තමයි ප්‍රශ්නේ. පහත සඳහන් එක් බලපෑම සටහන් කරන්නේ හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද කියලා තමයි ඕගලන්ට ලියන්න තියෙන්නේ. හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද? හරිනේ? පහත එක් බලපෑම සටහන් කරන්නේ හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද? ඔගොල්ලෝ අර ගිය සතියේ වගේම මේක කරන්න පිටුවක් විතර යනවා ළමයි. CR කොලයක් වගේ යනවා. ඒ CR කොලේ මෙන්න මෙහෙම ආකෘතියක් ගහගත්තොත් ලේසි. මේ පැත්ත අපි ලියන්නේ හර බැර සටහන. හර බැර සටහන. මේකට එච්චර ඉඩ යන්නේ නැහැ මේකට. හරද බැරද කියලා විතරයි ලියන්න තියෙන්නේ. හරි පොඩි ඉරයි යන්නේ. මෙතන අපි බලපෑම. උන ප්‍රශ්නය වෙන්නේ පහත එක් බලපෑම සටහන් කරන්නේ හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. බලපෑම් ටික දෙනවා දැන් ඕගලන්ට. පහතින් දෙනවා මෙතනින් දෙනවා බලපෑම් ටික. පහත එක් බලපෑම සටහන් කරන්නේ හර සටහනක් ලෙසද බැර සටහනක් ලෙසද කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ටිකක් මම කියලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒක එච්චර අමාරු නැහැ මේක කරන්න. අර න්‍යාය දැනගන්න ඕන. අපි දන්නවා වත්කම් වියදම් අලාභ විතරයිනේ මතක තියාගන්න කියලා මම කිව්වේ. වත්කම් වියදම් අලාභ අපි දන්නවා වැඩි වුණොත් හර අඩු වුණොතින් බැර. ඕක මතක තියෙන්නම ඕනේ. ඉතින් ওই තුන් දෙනා මතක නම් ඉතුරු තුන් දෙනා නිකම්ම ලියන්න, ඉතුරු හතර දෙනා නිකම්ම ලියන්න පුළුවන් නේ. වගකීම් හිමිකම් ආදායම් ලාභ මේක වෙනස් වෙනවා වැඩිවීම බැර අඩුවීම පර.
ඉතින් accounting ඉගෙන ගන්න තාක්කල් මේක ගිලලා තියෙන්න ඕනේ. ඉතින් අපේ උන් ගිල්ලයින් පස්සේ උදේ පාන්දර වැසිකිළිය ගිය ගමන් කෙලින්ම ගිල් එක දොට්ට යනවා. එතකොට දොට්ට ගියොත් මේ වැඩේ කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් කියන්නේ බඩේ කකුසියක් හදාගන්න කියලා. එතකොට ගිලින ඒවා අඩුම ගානේ බඩේ තිබිලා හරියන්නේ නැහැ. ඉතින් මොලේ තියෙන්න ඕනේ. ඒ නිසා බඩට ගියත් කමන්නේ සමහරක් අයගේ මොලේ තියෙන බඩට පොඩ්ඩක් පල්ලෙහායි. ඒක නිසා බඩේ කකුසියක් හදාගන්න කියන්නේ ඒකයි අඩුම ගානේ ඒකේවත් තැන්පත් කරගන්න මේවා. හොඳයි. වගුව ගහගන්න ඇති පිටුවක් විතර යනවා. ඔන්න වැඩේ පටන් ගන්න යන්නේ. 1 බැංකු ශේෂය අඩුවීම. බැංකු මං චුට්ටක් පොඩියට ලියන්න ගොඩාරයක් තියෙන නිසා ඔයගලන්ට ඇහෙනවනේ මං කියන එක හොඳට නේද? බැංකු ශේෂය අඩුවීම. ඒක තමයි 1. දැන් මේ දෙන්න යන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය ශේෂය නෙමෙයි එක්ක වැඩි වෙනවා කියලාද එක්ක අඩු වෙනවා කියලාද. එතකොට අඩු වෙනවා. එතකොට දැන් අඩු වෙන ඒවා දෙකක් තියෙනවානේ මෙතන. නේ? ඒතර මොකක්ද බැංකු ශේෂය කියන්නේ? මේ ටිකෙන් ටක් ගාලා ඔලුවට ආව නම් වැඩේ හරි. මේ ටික මතක නම් වැඩේ ගොඩ. බැංකු ශේෂය කියන්නේ බැංකුව වලටනේ අපි කියන්නේ බැංකු ශේෂය කියලා. බැංකු ශේෂය කියන්නේ අපි බැංකුවට දාපු සල්ලි. බැංක් බැලන්ස් එක. ඒක අපේ වත්කමක්නේ. එහෙනම් බැංකු ශේෂය කියන්නේ වත්කම. එතකොට වත්කමක් අඩුවීම. මොකද වෙන්න ඕනේ? බැර. නේ? එතකොට මෙතන අඩුවීමනේ තියෙන්නේ. එතකොට මොකද්ද කියලා මෙතනින් මෙන්න මේක තමයි අඳුර ගන්න ඕනේ. ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මෙන්න මේක මොකද්ද කියලා. අඩුවීම තේරෙනවනේ. මෙතන දාන්න පුළුවන් අඩුවීම දෙකක් තියෙනවා. එතකොට බැංකු ශේෂය කියන්නේ වත්කම කියලා දන්නේ නැත්නම් වැඩේ ඉතින් අනාතයි තමයි. රෙද්ද බිම. බැංකු ශේෂය කියන වත්කමක් එහෙනම් බැංකු ශේෂය කියන වත්කම අඩු වෙනවා නම් මෙතනට එන්න බෑ. ඒ වත්කමක් අඩුවීම බැරනේ ළමයි. ආදේශ කරගන්න පුළුවන් වෙනුනේ දඩස් ගාලා. Tamanට මතකෙ කොච්චරද ඒ ක්ෂණයෙන් කරන්න පුළුවන් අභ්‍යාසය අමතක වුණොත් තමයි වැඩේ සවුතු වෙන්නේ. දෙකට අයන් අපි බලන්න. කල්පනා කරන්න දැන් තනියෙන් මම 4-5ක් කළා නවත්තනවා. ලී බඩු අඩුවීම ලේසි. ලී බඩු අඩුවීම. අඩු වෙලා. දැන් මේකටද කියලා බලන්න එපා. අඩු වෙලා නම් මේ අඩු වෙනවා දෙකක් නේ. මොකක්ද ලී බඩු කියන්නේ මේ සෙට් එකෙන්? ලී බඩු කියන්නේ වත්කමක් ළමයි. ලී බඩු කියන්නේ වත්කමක්. ඒතකොට වත්කමක් අඩු වෙලා. වත්කමක් අඩු වුණොත් ඒකත් බැර තමයි. බැර. තුන්වෙනි එක කල්පනා මම චුට්ටක් පහු කරන්න ටිකක් අමාරු එකක් තියෙන ටියුට් එක තිබ්බනම් ණය ගෙතියන් අඩුවීම ලේසි එකක් තුන ණය ගැතියන් අඩුවීම දැන් ඔක්කොම හම්බුනේ අපිට අඩු වෙන ඒවා ණය ගැතියන් අඩුවීම එතකොට අඩුවීමනේ හරි බලමු කවුද කියලා මේ සෙට් එකෙන් ණය ගැතියෝ කියන්නේ වත්කම නේ එතකොට වත්කමක් අඩු වුණොත් බැරන් ඔව් බෝඩ් එක බොඳ වෙලා වගේ එහෙමද බෝඩ් එක නම් ඉතින් පේන්නත් ඕනේ නැහැ නේද අර ලයිට් එළිය වදින නිසා මං හිතන්නේ චුට්ටක් පොඩිත් නේ ඇහෙනවනේ කියන එක හොඳින් නේ ගැටලුවක් නැහැනේ වැඩේ කරගෙන යන්න එහෙම නේද ළමයි සමහර අයට පේනවලු එතකොට අර පේන්නේ නැති අයට පොඩ්ඩක් ෆෝන් එක බිමට අතහැරලා ආයේ මේ සුඩින් තියාගත්තා නම් පේන එක හොඳටම පෙනෙයි අඩි 4-5ක් විතර උඩින් උස්සලා බිමට දාන්න විහිළුවක් කරේ හරිද සමහර අයට පේනවලු පොඩ්ඩක් බලන්න යම් ප්‍රමාණයකට පේන එක අඩු වෙන්න පුළුවන් සමහර වෙලාවට මම ඒක හොඳ පැහැදිලිව කියන්නේ ඔයගලන්ට අහගන්න හොඳට ස්ක්‍රීන් එක ගහලා ගියත් කමන්නේ ඇහෙනවනේ කියන එක හොඳට පැහැදිලිව තමන්ට තියෙන අඩුපාඩු කියන්න හරිද මම මේ නිකන් විහිළු කරාට ඒවා ගණන් ගන්න එපා මම ඒ විහිළුවට කියන්නේ ඒවා ගණන් ගන්න එපා පොඩ්ඩක්වත් එතකොට හරි නේද ළමයි ණය ගැතියන් අඩුවීම
ඒ කියන්නේ ණයගැතියෝ කියන වත්කමක් අඩු වුණොතින් බැර. දැන් මං හිතන්නේ ප්‍රමාණවත් වැඩේ අල්ල ගන්න ඕගලන්ට. අපි බලමු අනිත් එක මොකද්ද කියලා. අනිත් එක මං කතා කරන්නම් විකුණුම් වැඩිවීම. විකුණුම් වැඩිවීම 4. සංගාල කල්පනා කරන්න ඕනේ විකුණුම් කියන අර සෙට් එකෙන් මොනවාද කියලා. විකුණුම් වැඩිවීම. විකුණුම් වැඩිවීම. මේ සෙට් එකෙන් මොනවාද විකුණුම් කියන්නේ? වත්කම. විකුණුම් වත්කම. විකුණුම් ව්‍යාපාරයේ ලොකුම ආදායම. අර මම කියනවා සාමාන්‍යයෙන් මම තටමනකොට තමයි අපේ ළමයින්ට දොට්ට යන්නේ. මං තටමන්නම ඕනේ. මං අම්මෝ ගානකොට අපේ අයට නේද වැඩේ පත්තු වෙනවා. අර විශේෂ කැලල කියන්නම ඕනේ. විකුණුම් තමයි ඉතින් බඩු විකුණන්න ව්‍යාපාරට ලොකුම ආදායම ව්‍යාපාරය. එතකොට විකුණුම් කියන්නේ ආදායමක් නේ. ආදායම් වැඩිවීම මෙතනට එන්නේ. ආදායම් වැඩිවීම බැර. ඒකම කිය හොයාගන්න කිස් ගහට පුළුවන් වෙනෝනේ කාටවත් කියන්න බෑ මේ හැම එකම ගණනලා තියෙන එක. තමන් තමයි ඒවා වග බලා ගන්න ඕනේ. අපි අනිත් එකට යන් ගැනුම් වැඩිවීම ජෝඩුවම ළඟ ඉන්නවා. මේ ජෝඩුව වල විරුද්ධ පද දෙක. ගැනුම් වැඩිවීම. ගැනුම් වැඩිවීම. ඉතින් විකුණන්න බෑනේ ගන්න නැතුව ළමයි. විකුණන්න සල්ලි එනවා ගන්න සල්ලි යනවා. විකුණුම් කියන්නේ ලොකුම ආදායම ගැනුම් කියන්නේ ලොකුම ගැනුම් කියන්නේ වියදම ළමයි. එතකොට වියදමක් වැඩි වෙලා කියලානේ කියන්නේ. නේ? ඒතර වියදමක් වැඩි වෙලා නම් හර. මෙච්චර ලේසි අභ්‍යාස වෙන කොහෙවත් නැහැ. ඒතකොට Tamanට කියන්න බෑ මේ ලියන එක පදයක්වත් උගන්වලා නැහැ කියලා. මේ හැම එකම පැහැදිලිව උගන්වලා තමයි මේ අභ්‍යාස කරන්නේ. එක පාඩම මේ විකුණුම් ගත්තේ නැහැනේ මන් දැන්. එක පාඩම ගැනුම් ගත්තේ නැහැ. එතකොට ආදායම වෙනම කියලා දුන්නා. ආදායමක් නිර්වචනය කරා, උදාහරණ දුන්නා. ආදායමක් හොයාගන්නේ කොහොමද කියලා දුන්නා. වීඩියෝස් බලන්න. ගැනුම් කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරා. يعني වියදමක් කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරා. වියදම් ටික කියලා දුන්නා. වියදම් 50ක් විතර තියෙනවා කියලා කිව්වා. වියදම් ඔක්කොම නම් මතක තියාගන්න අමාරුයි. මතක තියාගන්න ක්‍රමයක් කියලා දුන්නා. හරි? ගැනුම් වැඩිවීම වියදමක් වැඩි වෙන නිසා හර. මං හිතන්නේ මම කිව්ව ඇති. දැන් මම ඔයගලන්ට දෙනවා 6 ඉඳලා ලියාගෙන යන්න. ඔයගොල්ලෝ උත්තර ටික එහා පැත්තෙන් දාන්න ඕනේ හරද බැරිද කියලා. විනාඩි 5ක විතර වෙලාවක් දීලා මම කරන්නම්. අපි ලියාගමු ඉස්සෙල්ලාම. එහෙනම් ලියාගමු අනිත් එක මුදල් අඩුවීම. දැන් මම කියන්නේ උත්තරේ. ඔයගොල්ලෝ තමයි උත්තරේ දාන්න ඕනේ. මුදල් අඩුවීම. දැන් එකපාර ලියා ගන්න ඕනේ හැම කෙනෙක්ම. එහෙනවනේ මුදල් අඩුවීම 6 7 වෙනි එක මට තමයි ඉතින් චුට්ටක් කරදරේ. ණය හිමියන් අඩුවීම 7 ණය හිමියන් අඩුවීම. ණය හිමියන් අඩුවීම. ඊට පස්සේ ගොඩනැගිලි වැඩිවීම 8 ගොඩනැගිලි මම ළමයි කතරයක් දාන්නම් ලේසි නිසා ගොඩනැගිලි වැඩිවීම. ගොඩනැගිලි වැඩිවීම. ඕගොල්ලෝ දැම්මත් ඉතින් කමන්නේ. ගොඩනැගිලි වැඩිවීම. ඊට පස්සේ බැංකු ණය අඩුවීම 9 බැංකු ණය අඩුවීම. ඊට පස්සේ 10 රක්ෂණ වියදම් වැඩිවීම. රක්ෂණ වියදම් වැඩිවීම. 10 රක්ෂණ වියදම් වැඩිවීම. 11 ණය හිමියන් වැඩිවීම. 11 ණය හිමියන් වැඩිවීම. 11 ණය හිමියන් වැඩිවීම. 12 කල්පනාවෙන් මම එදත් පැහැදිලි කරා 12 කල්පනාවෙන් ගැනිලි වැඩිවීම. බහුතරයක් කට්ටිය නා ගන්නවා.
සමහර අය දාගන්නවා. දාගන්නවා කියන්නේ කියන්න ඕනේ නැහැ නේ දාගන්නේ මොනවද කියලා. කයන්න තමයි දාගන්නේ. කයන්නෙම තමයි ඉතුරු අකුරු දෙකක් එන්නේ. කයන්න ඒවා තුනක්. ගැණිලි වැඩිවීම ඒ වගේම අනිත් එක ඒකත් කට්ටිය නාගන්නව නැත්නම් කයන්න. බොල් ණය වැඩිවීම. බොල් ණය වැඩිවීම. ඔක්කොම උගන්වලා තියෙන්නේ. ගැණිලි වැඩිවීම 12, 13 බොල් ණය වැඩිවීම 14. 14 අපි සාකච්ඡා කරනවා. ගෙවල් කුලි වැඩිවීම. ගෙවල් කුලි වැඩිවීම. ගෙවල් කුලි වැඩිවීම. ගෙවල් කුලි වැඩිවීම. 17 අපි කතා කරනවා උකස් ණය වැඩිවීම. sorry 14 15. 15 උකස් ණය වැඩිවීම. උකස් ණය වැඩිවීම. විදුලි වියදම් වැඩිවීම 16 විදුලි වියදම් වැඩිවීම. විදුලි වියදම් වැඩිවීම. විදුලි වියදම් වැඩිවීම 17 අපි කතා කරනවා මෝටර් රථ වැඩිවීම. මෝටර් රථ වැඩිවීම. ඊට පස්සේ දුන් කොමිස් වැඩිවීම 18. දුන් කොමිස් වැඩිවීම 18. දුන් කොමිස් වැඩිවීම. දුන් කොමිස් වැඩිවීම 19. මුදල් වංචා වැඩිවීම. මුදල් වංචා වැඩිවීම. අපේ මිත්‍රයෙක් ව්‍යාපාරයේ ලාච්චුව සුද්ධ කරලා මුදල් වංචා වැඩිවීම. දුරකථන වියදම් වැඩිවීම 20. දුරකථන වියදම් වැඩිවීම. දුරකථන වියදම් වැඩිවීම. ඊට පස්සේ 21 උකස් ණය අඩුවීම. අපි 14 ලිව්වේ ගෙවල් කුලි වැඩිවීම. 14 ගෙවල් කුලි වැඩිවීම. 15 උකස් ණය වැඩිවීම. 16 ලිව්වේ විදුලි වියදම් වැඩිවීම. 16 විදුලි වියදම් වැඩිවීම. 17 මෝටර් රථ වැඩිවීම. 17 මෝටර් රථ වැඩිවීම. 18 දුන් කොමිස් වැඩිවීම. දුන් කොමිස් වැඩිවීම. 19 මුදල් වංචා වැඩිවීම. 19 මුදල් වංචා වැඩිවීම. මුදල් වංචා වැඩිවීම. 19 මුදල් වංචා වැඩිවීම. 20 දුරකථන වියදම් වැඩිවීම. 20 දුරකථන වියදම් වැඩිවීම. 21 උකස් ණය අඩුවීම. 21 උකස් ණය අඩුවීම. උකස් ණය අඩුවීම. මට ඉඩ නැති නිසා 22 මම මෙතනින් ලියන්නම් ඔයගොල්ලෝ පහළට ලියාගෙන යන්න 22 ප්‍රචාරණය වැඩිවීම. ප්‍රචාරණය වැඩිවීම. ප්‍රචාරණය වැඩිවීම. 23 බැංකු ශේෂය අඩුවීම. බැංකු ශේෂය අඩුවීම. බැංකු ශේෂය අඩුවීම. සර් අපි ඒක ලිව්වා. බැංකු ශේෂය ලියලා නේද? බැංකු ශේෂය වැඩිවීම එහෙනම් දාගමු. බැංකු ශේෂය වැඩිවීම.
24 යන්ත්‍ර අඩුවීම 23 බැංකු ශේෂය වැඩිවීම කළා 24 යන්ත්‍ර අඩුවීම 25 පරිත්‍යාග වැඩිවීම 24 පරිත්‍යාග වැඩිවීම 24 යන්ත්‍ර අඩුවීම 25 පරිත්‍යාග වැඩිවීම 26 ලද කොමිස් වැඩිවීම 26 ලද කොමිස් වැඩිවීම 26 ලද කොමිස් වැඩිවීම ඇති වගේ දැන් ලියාගෙන යන්න බලන්න මෙතනින් චෙක් කරලා මොනවද කියලා මේවා මෙතනින් චෙක් කරන්න එපා. ඉතින් මතකෙන් කරන්න ඕනේ. හැම එකක්ම උගන්වලා තියෙනවා පරිත්‍යාග පවා කියලා දීලා තියෙනවා. සර් 15 මොකද්ද සර්? 15 උපස්නය වැඩිවීම. 15 උපස්නය වැඩිවීම 16 විදුලි වියදම වැඩිවීම 17 මෝටර රථ වැඩිවීම 18 දුන් කොමිස් වැඩිවීම 19 මුදල් වංචා වැඩිවීම 20 දුරකථන වියදම් වැඩිවීම 21 උකස් ණය අඩුවීම 22 ප්‍රචාරණය වැඩිවීම 23 බැංකු ශේෂය වැඩිවීම 24 යන්ත්‍ර අඩුවීම 25 පරිත්‍යාග වැඩිවීම 26 ලද කොමිස් වැඩිවීම දැන් නිකන් මීටර් 50 දුවනවා වගේ උත්තර ටික දාගන්න ඕනේ රෙදි වට ගන්න නැතුව හැබැයි අපේ කට්ටිය මීටර් 50 දුවලා බලනකොට හෙලි වැල්ලේ වේගෙන් කරන්න ඕනේ වැඩි වෙලාවක් දෙන්න බෑ හරි සර් ඔව් ගෙවල් කුලි වැඩිවීම එතන සර් ලද ගෙවල් කුලීද දුන් ගෙවල් ඒකද ප්‍රශ්නේ ඒකට උත්තරේ මේකයි ඒ හොඳ ප්‍රශ්නයක් ඒක හරි මෙන්න මෙහෙමයි ඕකේ කාරණා කීපයක් තියෙනවා ඕක තියෙනවා ගෙවල් කුලි වල ඔය ප්‍රශ්නේ තියෙනවා ගෙවල් කුලි කොමිස් වට්ටම් ඔන්න ඔයාල ওই ප්‍රශ්නේ තියෙනවා. කොහොම දුන්නොත් එහෙම දැන් මම කොහොම සමාදැන් ඔතන දුන් කොමිස් කියලා දීලා තියෙන නිසා හොඳයි. දැන් ගෙවල් කුලි කොමිස් වට්ටම් වගේ ඒවා කිසි දෙයක් කියලා නැත්තඳ මෙතන කියලා නැහැනේ. දැන් ලද කියලා දුන්නොත් ගැටලුවක් නැහැ. තේරෙනවනේ මොකක්ද කියන්නේ? ලද ගෙවල් කුලි ලද කොමිස් ලද වට්ටම් ලද කියලා තිබ්බොත් ඒක අනිවාර්යෙන්ම ලද තිබ්බොත් ව්‍යාපාරයේ ආදායම්. හොඳට මතක තියාගන්න උගන්වලා තියෙන්නේ අපේ ළමයි දන්නවා. එතකොට ඔහොම තිබ්බොත් ගැටලුවක් නැහැ. හැබැයි මේක දුන්නේ නැත්තම් නිකන් දුන්නොත් ලද නැතුව එහෙනම් මොකක්ද ඒක? අනිවාර්යෙන්ම ගෙව්ව. ලද නම් ලද කියලා දෙන්නම ඕනේ. ලද දෙන්නේ නැතුව නිකන් දුන්නොත් ඔය ටික අනිවාර්යෙන්ම ගෙව්ව ඔය. ගෙව්ව ගෙවල් කුලි ගෙව් කොමිස් කියන්නේ ළමයි දුන් කොමිස්. ඔතන තියෙනවා දුන් කොමිස්.
දුන් කොමිස් 18 තියෙනවා. ඒ කියන්නේ ලද කියලා තිබ්බොත් ආදායම්නේ. ලද කියලා දෙන්න ඕනේ. දුන්නොත් තමයි අපි ඒක ආදායමක් කියලා ගන්නේ. නිකන් දුන්නොත් අනිවාර්යයෙන්ම ඔය ඔක්කොම ගෙව්ව ඒවා. එතකොට දැන් ගෙවල් කුලි කියලා දුන්නොත් ඒ තියෙන්නේ ගෙව්ව ගෙවල්. කොමිස් කියලා දුන්නොත් ඒ තියෙන්නේ ගෙව්ව කොමිස් නැත්නම් අපි කියනවා දුන් කොමිස් කියලා. මෙතන තියෙන්නේ 18. වට්ටම් කියන්නේ දුන් වට්ටම්. නැත්නම් ගෙව්ව වට්ටම්. කිසි දෙයක් දීලා නැත්නම්. තේරුණාද මම කියපුනේ? සර් 23 වෙන්නේ නැහැ. 23 තියෙන්නේ බැංකු ශේෂයේ වැඩිවීම. 24 25 කියන්න. 23 බැංකු ශේෂයේ වැඩිවීම, 24 යන්ත්‍ර අඩුවීම, 25 පරිත්‍යාග වැඩිවීම, 24 යන්ත්‍ර අඩුවීම, 25 පරිත්‍යාග වැඩිවීම, 26 ලද කොමිස් වැඩිවීම. එතකොට මම මේ පැහැදිලි කරගෙන හිටියේ දැන් නිකන් දුන්නොත් ගෙවල් කුලි කොමිස් වට්ටම් කියලා අනිවාර්යෙන්ම ඔක ගෙවුපු ඒවා. එතකොට ගෙව්වා නම් අනිවාර්යෙන්ම වියදම්. ඔය අනිවාර්යෙන්ම දීලා තියෙන වියදම්. ගෙවල් කුලි දුන්නොත් ඒක වියදම්. ලද නම් ලද කියලා දෙන්න මම කියන එක පටලවා ගන්න එපා. ලද නම් ලද කියලා දෙන්නම ඕනේ. එතකොට ලද කියලා දුන්නොත් ඒක ආදායමක් විදිහට ගන්නවා. කිසි දෙයක් දුන්නේ නැත්නම් ඔය ඔක්කොම ගෙව්ව ඒවා. එතකොට ගෙව්වා නම් ඒවා වියදම්. එතකොට ගෙවල් කුලි වියදමක්, කොමිස් වියදමක්, වට්ටම් වියදමක් ඔය තුනම වියදම්. ඒ කියන්නේ කිසි දෙයක් දෙන්නේ නැතුව දුන්නොත් වියදම් විදිහට තමයි ගන්නෙ. ආදායමක් නම් අනිවාර්යයෙන්ම ලද කියලා දෙන්නම ඕනේ ඒගොල්ලෝ. ඉතින් මෙතන දැන් නිකන්නේ දීලා තියෙන්නේ ගෙවල් කුලි කියලා. ඕක දීලා තියෙන්නේ ගෙවල් කුලි. ගෙවල් කුලි 14 නේ තියෙන්නේ. එතකොට ලද කියලා නැහැනේ පේන නැති සමහර වෙලාවල ලද තියෙනවා. දැන් මෙතන තියෙනවා ලද කොමිස් කියලා 26. එතකොට අනිවාර්යයෙන්ම මේක ආදායමක්. තව ලද ඒවා තියෙනවද මේකේ? තව එකක්වත් නැහැ ලද ඒවා. නේ? එතකොට දැන් මෙතන ගෙවල් කුලි වල නිකන් හරි මෙතන ලද ගෙවල් කුලි කියලා තිබ්බනම් ආදායමක්. එතකොට එහෙම නැහැ කියලා ලද නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම ලද නෙමෙයි ඒක ගෙව්. විරුද්ධ පදේ. තේරුණානේ මං කියප එක. දැන් මෙතන නිකන් හරි තිබ්බනම් කොමිස් කියලා. බලන්න හොඳට. මම මේ කියප එක මෙන්න මෙතන එක අහපු ප්‍රශ්නේ අහපු කෙනා තමයි ඒක දැනගන්න ඕනේ. දැන් නිකන් හරි මෙතන 26 කොමිස් කියලා තිබ්බනම් එතකොට ලද නැත්තම් අනිවාර්යෙන් මේක ගෙවු කොමිස්, දුන් කොමිස්. එතකොට වියදමක්. දැන් ලද කියලා තිබ්බොත් තමයි ආදායමක්, ලද නැත්තම් ඒක වියදමක් වෙනවා. එතකොට මේක ලද කියලා තියෙන නිසා අපි ආදායමක් විදිහට ගන්නවා. ඉවරයි සර්. හොඳයි. දැන් සමහර අයට වෙන වෙන ප්‍රශ්නක් තියෙනවා. දැන් මේ අපේ පැත්තෙන් මේ අපි හිතලා කරන්නේ ලද කොමිස් කියන්නේ අපිට ලැබිලා. ඒතර එහා පැත්තේ අයගේ අපිට වැඩක් නැහැ. එතකොට ඒගොල්ලන්ට ඉතින් දුන් කොමිස් තමයි. අපේ පැත්තෙන් හිතලා තමයි අපි ගන්දෙනි සටහන් කරන්නේ. වේගෙන් මං හිතන්නේ මිනිත්තුවක්වත් ඕනේ නැහැ මේක කරන්න. ඉක්මනට කරන්න පුළුවන්. අඳුරගන්න විතරයි තියෙන්නේ මේ වයින් මොනවද කියලා. හරි එහෙනම් අපි එමු උත්තර ලියන්න. මං හිතන්නේ අනිත් අයට වෙලාව ඇති නේද? තව ඕනෙද වෙලාව කාට හරි? මේවා ලේසි අභ්‍යාස හරිද? මේවා වැරද්දුවොත් එහෙමනම් ඉතින් හැම තමයි අරින්න වෙන්නේ.
මේවා දන්නේ නැහැ කියන්නේ accounting දන්නේ නැහැ කියන එක. ඒකයි මම හැමදාම පොඩක් කතා කරලා අහන්න මගෙන් අහන ප්‍රශ්න වේ දාන එක්කෙනා අපිට ලද කියන්නේ මොකද්ද මට ඒක පරිත්‍යාග. මේකෙත් පරිත්‍යාගත් අර වගේම තමයි ළමයි. දැන් මම ඒකයි කිව්වේ දැන් ලද කියලා තිබ්බනම් ආදායමක් නේද? බත් චුට්ටක් හිතන්න ඕනේ. දැන් ලද පරිත්‍යාග කියන අපිට ලැබිච්ච පරිත්‍යාගයක්. දැන් මෙතන ලද කියලා නෑනේ එහෙනම් මේක අනිවාර්යයෙන්ම අපි දුන්න පරිත්‍යාගයක්. දැක්කද දැන්? ඒකයි මම කිව්වේ ලද තිබ්බොත් ආදායමක් වෙනවා. ලද නැත්නම් ඒක වියදමක් විදිහට ගන්න වෙන්නේ. පරිත්‍යාග මෙතන ලද තිබ්බනම් ආදායමක් නෑ කියලා කියන්නේ මේක අනිවාර්යයෙන්ම අපි ගෙව්ව දුන්න පරිත්‍යාගයක්. එතකොට පරිත්‍යාග කරන්න පුළුවන් ආකාර දෙකක් මම කිව්වා. ව්‍යාපාරයකට මම ඔතනට ඇවිල්ලාම කියන්නම්. අපි චුට්ටක් ඉවසලිමුකෝ පරිත්‍යාග වලට ඇවිල්ලාම මම ආයෙ මතක් කරනවා. මම හැබැයි වේලස්සනින් මතක් කරා. හොඳයි අපි එමු මේකට. මුදල් කියනකොට මතක් වෙන්නේ මුදල් කියන්නේ වත්කම. නේ? එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා නම් ඔව් ළමයි. හරියක් දාගන්න. ඔව් හරි වැලක් දාගන්න වෙනවා. හරි දාගන්න වෙනවා 26ක්. එකිනෙකට දාගන්න. හරි. හොඳයි. හරි. මුදල් අඩු වෙනවා කියලා කියන්නේ වත්කමක් අඩු වෙනවා නම් මම මෙතනින්ම දාන්න ළමයි උත්තරේ. මුදල් අඩු වෙනවා කියන්නේ වත්කමක් අඩු වෙනවානේ. ඒ කියන්නේ මේක බැර. මම මෙතනින් දාන්න. ඒතකොට හොඳට පේනවා ඔයගලන්ට. බැර. හේතුව වත්කමක් අඩු වෙන නිසා. නේද? මුදල් අඩු වෙනවා කියන්නේ වත්කමක් අඩු වෙනවා බැර. 6 වෙනි එක. 7 වෙනි එක තියෙන්නේ ණය හිමියන් අඩු වීම. ඒතකොට ටක් ගාලා මතක් වෙන්නේ ණය හිමියෝ කියන්නේ වගකීමක්. නේ? වගකීමක් අඩු වෙනවා නම් හර 7 වෙනි එක හර. සිම්පල් නියා අඳුරන්න විතරයි ඕනේ. එතකොට මේවා ඒකයි මම කියන්නේ accounting කරන්න අර වත්කමකකින් ඉන්නකම ආදායම් විතර වචන සෙට් එක අඳුරගෙන තියෙන්න ඕනේ. ඔය ටික තමයි හැමදාම එන්නේ. ගොඩනැගිලි කියනකොට මතක් වෙන්න ඕනේ වත්කම්. එතකොට උත්තරේ නිකම්ම අහු වෙනවා. එතකොට ගොඩනැගිලි කියන වත්කම වැඩි වෙනවා නම් වත්කමක් වැඩි වීම හර. 8 වෙනි එක ගොඩනැගිලි වැඩි වීම හර. වත්කමක් වැඩි වෙන නිසා. ඊට පස්සේ බැංකු ණය අඩු වෙලා. එතකොට බැංකු ණය කියන්නේ මේකෙන් මොකද්ද? බැංකු ණය කියන්නේ ණය කියන්නේ වගකීම. අපි දන්නවා ණය තමයි වගකීම. එතකොට බැංකු ණය කියන වගකීමක් අඩු වෙලා. වගකීමක් අඩු වුණොත් හර 9 හර. වගකීමක් අඩු වෙන නිසා. අඳුරගන්න විතරයි ඕනේ. එතකොට රක්ෂණය කියන්නේ මෙතන කියලාම තියෙනවා නේද? රක්ෂණ වියදම්. එතකොට වැඩි මාට්ටු වෙනවා. වියදමක් වැඩි වුණොත් එහෙම අපි දන්නවා වියදමක් වැඩි වුණොත් 10 හර. අඳුරගන්න පමාව විතරයි යන්නේ. 10 හර වියදමක් වැඩි වෙන නිසා ඊට පස්සේ ණය හිමියන් වැඩි වීම ආයි පාරක් ණය හිමියෝ කියන්නේ වගකීමක් වැඩි වෙනවා නම් බැර කරන්න ඕනේ 11. ණය හිමියන් වැඩි වීම බැර වගකීමක් වැඩි වෙන නිසා 12 කල්පනාවෙන් කියලා මම ගිය සතියේත් පැහැදිලි කරා. ඔයගලන්ට මතක ඇති මෙන්න මේ හිමිකම් වලට සම්බන්ධ ගිණුම් දෙකක් තියෙනවා. හිමිකම් වලට සම්බන්ධ හිමිකම් කියන්නේ හිමිකරුනේ අයිතිකාරයනේ ව්‍යාපාරේ. එයාට සම්බන්ධ ගිණුම් දෙකක් තියෙනවා. එතකොට හිමිකම් වල න්‍යාය දන්නවනේ ඔයගොල්ලෝ හිමිකම වැඩිවීම බැර හිමිකම අඩුවීම හර. ඒකනේ මේ කියලා තියෙන්නේ හිමිකම වැඩිවීම බැර හිමිකම අඩුවීම හර. මම ඔන්න ගත්ත සයිඩ් එකට පොඩ්ඩක් බලා ගන්න ඕනේ මේක. හරි? හැම කෙනෙක්ම බලා ගන්න. පැහැදිලි කරන වෙලාවට නේද? සියලු රාජකාරි නවත්තලා මේ පැහැදිලි කිරීම අහගන්න එක තමයි අතිශයින්ම වටින්නේ. මේ අපි රේස් පස්සේ යමු. නමුත් පැහැදිලි කිරීම හරි වැදගත්. එතකොට මම මේ කෑල්ල ගලවලා ගත්තා. හරිද? හිමිකම් කෑල්ල මෙහෙම ගලවලා ගත්තා මෙතනට. හිමිකම වැඩිවීම බැර අඩුවීම හර බට පණියෝම පැහැදිලි කරන්න ඕනේ නිසා. අයිතිකාරයාට ළමයි ගිණුම් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම. අනිත් එක තමයි ගැනිලි ගිණුම. මේක දැන් කියලා දැන් මට
වැසිකිලි අමාරුව හැදෙයිද දන්නේ නැහැ. ප්‍රාග්ධන ගිණුමයි ගැනිලි ගිණුමයි අයිතිකාරයාට ගිණුම් දෙකක් තියෙනවා. හරි? එතකොට ප්‍රාග්ධනය යොදනවා කියලා කියන්නේ අයිතිකාරයා ව්‍යාපාරයට මොන හරි දෙන එක, ගැනිලි කරනවා කියලා කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකාරයා මොන හරි අරන් යන එක නේද? අයිතිකාරයා ව්‍යාපාරයට මොන හරි දුන්නොතින් ප්‍රාග්ධනය, අයිතිකාරයා ව්‍යාපාරයෙන් මොන හරි ගෙනිච්චොත් ගැනිලි. එතකොට ප්‍රාග්ධනය යොදන්න. ඒ කියන්නේ ප්‍රාග්ධනය යොදන්න කියන්නේ ප්‍රාග්ධනය යොදන්න ප්‍රාග්ධනය වැඩි වෙනවා. නේ? එතකොට ප්‍රාග්ධනය යොදන්න හිමිකම වැඩි වෙනවා. නේද? ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා. අපි දන්නවා ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙන එක වෙන්නේ. ගැනිලි නිසා වෙන්නේ හිමිකම අඩු වෙන එක. අයිතිකාරයා ව්‍යාපාරයට දෙන්න එයාගේ අයිතිය වැඩි වෙනවා. අයිතිකාරයා ව්‍යාපාරයෙන් ගෙනියන්න එයාගේ අයිතිය අඩු වෙනවා. එතකොට ප්‍රාග්ධනය යොදන්න හිමිකම වැඩි වෙනවා කියලා කියන්නේ ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා. ඇයි හිමිකම වැඩි වුණොත් බැරනේ. ගැනිලි කරන්න මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වුණොත් අපි හර කරන්න ඕනේ ගැනිලි ගිණුමට. කොහොමද වෙන්නේ? මං කිව්ව මතක තියාගන්න කියලා ප්‍රාග්ධනය හැමතිස්සෙම බැර, ගැනිලි හැමතිස්සෙම හර. එතකොට දැන් මේක බැලුවොත් එහෙම ගැනිලි වැඩි වෙනවා. ගැනිලි කරන්න මොකද වෙන්නේ අයිතිකාරයා? කියන්න උත්තරය ඔයගොල්ලෝ. අයිතිකාරයා ගැනිලි කරන්න එයාගේ ගැනිලි වැඩි වෙන්න. අයිතිකාරයා ව්‍යාපාරයෙන් ගැනිලි කරන එකද හොඳ, ප්‍රාග්ධනය යොදන එකද හොඳ? ඔයගොල්ලෝ උත්තර දෙන්න. ප්‍රාග්ධනය යොදන එක. දෙන එකනේ හොඳ. ව්‍යාපාරයෙන් සුද්ධ කරන් යන එක අපරාධය. ඒත් ඉතින් අයිතිකාරයාට අත්‍යවශ්‍ය දෙයකට ලාච්චුවෙන් මුදල් ටිකක් ගන්න වෙනවා අපේ නැත්තම්. ඒක වෙනම කාරණාවක්. නමුත් ගැනිලි කරන්න ගැනිලි වැඩි වෙනවා.